සුබ දවසක්. සුපර් වීඩියෝ සිංහල YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එකෙන් ඉලෙක්ට්‍රොනික ගැන තමයි කතා කරන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් කියන්නේ මොකක්ද කියලා. ඩිජිටල් ඉලෙක්ට්‍රොනික කියන්නේ සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික පරිපථ කියන එකට. ඇනලොග් ඉලෙක්ට්‍රොනික කියන්නේ ප්‍රතිසම ඉලෙක්ට්‍රොනික පරිපථ. ඩිජිටල් සහ ඇනලොග් අතර වෙනස වෙන්නේ ඩිජිටල් අගයන් දෙකකට පමණක් සීමා වෙනවා. ඇනලොග් අභිමත ඕනෑම අගයක් දක්වා වෝල්ටීයතාවය කාලයත් එක්ක වෙනස් වෙනවා. දැන් බලමු ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් කියන්නේ මොකක්ද කියලා. ඩිජිටල් වලදී වෝල්ට් 5 කියන්නේ සිස්ටම් එක ඔන් වෙනවා කියන එක. ඒකට අපි දාන ඉලක්කම තමයි අංක 1. සිස්ටම් ඔන් නම් අංක 1. ඒ අවස්ථාවේ වෝල්ටීයතාවය වෝල්ට් 5යි. වෝල්ට් 0යි. ඒ කියන්නේ සිස්ටම් එක ඔෆ්. ඒක අංකණය කරන්නේ බිඳුවෙන්. වෝල්ට් 5යි නම් සිස්ටම් ඔන් වෙනවා. වෝල්ට් 0 නම් සිස්ටම් ඔෆ් වෙනවා. හරි, ඔයාලට දැන් මේක පැහැදිලි ඇති. උදාහරණයක් විදිහට මෙන්න මේ සිස්ටම් එක ඔන් වෙලා, සිස්ටම් එක ඔෆ් වෙලා, සිස්ටම් එක ඔෆ් වෙලා, සිස්ටම් එක ඔන් වෙලා සඳහා සංඛ්‍යාංක තරංගය දක්වන්න. වන් 001 කියන එකට තමයි මේක අපේ සංඛ්‍යාත තරංගය දක්වන්න කියලා තියෙන්නේ. එතකොට මෙතනින් එන්න ඕනේ, මෙතන උඩ දාන්න බැරි වෙලා තියෙනවා. මෙතන වෝල්ටීයතාවය මෙන්න මෙතන එන්න ඕනි. මෙන්න මෙතෙන්ද දාන්න ඕනි කාලය කියන එක. එතකොට 1 කියන එක අපි දාන්නේ වෝල්ටීයතාවය මෙතන 5යි. වෝල්ටීයතාවය 5 දී තමයි සිස්ටම් එක ඔන් වෙන්නේ. එතකොට මෙතෙන්ද වෝල්ට් 5. එතකොට මේක තමයි සිස්ටම් ඔන් වුණ වෙලාව. මෙතන වෝල්ටීයතාවය 0යි. එතකොට මෙන්න සිස්ටම් එක ඔෆ් වුණ වෙලාව. මෙතන බිංදු දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ දුර ප්‍රමාණයට සමානව මෙතන දුර ප්‍රමාණවල දෙකක් සිස්ටම් ඔෆ් වෙනවා. මෙන්න මෙතන. දැන් මෙතන තියෙනවා ආයි සිස්ටම් ඔන් වෙලා. ඒ කියන්නේ මෙන්න මේ එකේ ඉලක්කම. ඒ කියන්නේ මෙතන ආයි සිස්ටම් ඔන් වෙලා තියෙනවා. මෙන්න මේක තමයි 1001 කියන එකේ සංඛ්‍යාත තරංගය. ඔයාලට තේරෙන්නේ නැති දැන්. සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික පරිපථවල ඇත්තේ 1 හා 0. ඒ කියන්නේ 1 0 කියන එක විතරයි. අපි කියමු ඩිජිටල් කැල්කියුලේටරයක් ගත්තොත් ඒකේ තියෙන්නේ සිග්නල් යන්නේ 1 0. ওই දෙකෙන් තමයි සිග්නල් එක යන්නේ. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. එම නිසා ඩිජිටල් වලදී සෑම දත්තයක්ම දෙකේ පාදයට හරවන්න ඕනි. අපි කැල්කියුලේටරේ 10 කියලා ටයිප් කරාට ඒක ඊට පස්සේ ඩිජිටල් විදිහට දෙකේ පාදයට හැරවිලා තමයි ඒක ඇතුළේ සිස්ටම් එක රන් වෙන්නේ. හරි, අපි ඊළඟ එක බලමු. ඩිජිටල් වලදී සෑම දත්තයක්ම දෙකේ පාදයට හරවලා ඒවට අදාළ පරිපථ නිර්මාණය කරනවා කියන එක තමයි මෙතන කියලා තියෙන්නේ. දශමයේ සංඛ්‍යාවත් දීමේ සංඛ්‍යාව බවට හැරවීම. උදාහරණයක් වශයෙන් මෙතන 9 කියන සංඛ්‍යාව 10 පාදයෙන් තියෙන්නේ. ඒක දෙකේ පාදයට අපි හරවන හැටි බලන්න ඕනේ ඉස්සල්ලාම. මෙතන 9 කියන එක බෙදනවා දෙකෙන්.
9 දෙකෙන් බෙදුවාම උත්තරේ 4යි. ඉතුරුයි 1ක්. ඒ එක ඉලක්කම තමයි මෙන්න මෙතන අපි ලියලා තියෙන්නේ. ඊළඟට අපි 4 කියන සංඛ්‍යාව ආයෙ දෙකෙන් බෙදනවා. එතකොට උත්තරේ 2යි ඉතිරි නැහැ. ඒක තමයි මේ ඉස්සරහින් ලියලා තියෙන්නේ. බිඳුව. ඊට පස්සේ මේ 2 ආයෙ දෙකෙන් බෙදනවා. එතකොට උත්තරේ 1යි ඉතිරි නැහැ. කියන්නේ අපි 10 පාදයේ සංඛ්‍යාවක් බෙදාගෙන යද්දී අන්තිමට මෙතෙන්ද 1 හරි බිඳුව හරි එනකම් බෙදන්න ඕනි. මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ මේකේ දෙකේ පාදයට හරවපු සංඛ්‍යාව එනවා 9 සමානයි 1 බිඳුව 1 කියලා තමයි ලියන්නේ. ඔයාලට මතක තියාගන්න පහසු ක්‍රමයක් කියන්න. අපි ඔයා හිතන්න කැටයකට කාසි පුරවනකොට අපි ඉස්සෙල්ලාම පුරවගෙන යනවා. පුරවගෙන ගිහිල්ලා අන්තිමට අපි ගන්නකොට ගන්නේ අන්තිමට දාපු එකේ ඉඳන් තමයි කාසි අහකට ගන්නෙ. ඒ වගේ තමයි මෙතනින් බෙදාගෙන ගිහිල්ලා අන්තිමට ලියන ඉලක්කම තමයි මෙන්න මේක තියෙන්නේ. මෙතනින් මේ ඉලක්කම තමයි ඉස්සෙල්ලාම අපි ලියන්න පටන් ගන්න දෙකේ පාදයෙන් ලියද්දි. මෙතන ඉඳන් උඩට මේ ආකාරයට. හරි ඔයාලට දැන් මේක පැහැදිලිව ඇති. 9 කියන එක 1001 2 කියලා ලියනවා. ඊට පස්සේ මේක අනිවාර්යෙන් ඔයා එක්සෑම් වලට එහෙම ලියද්දි 1001 කියලා මෙතන දෙකේ පාදය කියන එක තමයි මේකේ යට තියෙන දෙකේ ඉලක්කමෙන් කියලා තියෙන්නේ. හරි ඒකට අදාළ ප්‍රස්ථාරය තමයි මෙතන තියෙන්නේ. මෙතන උඩ වෝල්ටීයතාවය, මෙතන කාලය. ඒක මේකේ දක්වලා නැහැ. මෙතන වෝල්ට් 5 කියන්නේ සිස්ටම් ඔන් වෙලාව. සිස්ටම් ඔන්. ඒ කියන්නේ මේ එකේ ඉලක්කම. ඊට පස්සේ සිස්ටම් ඔෆ්. ඒ කියන්නේ බිඳුව. මෙන්න මේ 0 එක. ඊපස්සේ මෙතන වෝල්ටීයතාවය ඔෆ්. ඒ කියන්නේ වෝල්ටීයතාවය 0. මේ බිඳුව ඉලක්කම ආය 1. මේ මෙන්න මේක. මේ ආකාරයට තමයි ප්‍රස්ථාරය විචලනය වෙන්නේ. 27 දශමයේ සංඛ්‍යාව දීමේ සංඛ්‍යාවක් බවට හරවා අදාළ තරංගය ඇඳ දක්වන්න. දැන් මේකත් ඒ වගේ තමයි 27 දෙකෙන් බෙදනවා 13යි ඉතිරි එකක්. 13 දෙකෙන් බෙදනවා 6යි ඉතිරි එකක්. 6 දෙකෙන් බෙදනවා 3යි ඉතිරි නෑ. 3 දෙකෙන් බෙදනවා ඉතිරි එකක්. ඒක තමයි මෙතන දාලා තියෙන්නේ. මේ ආකාරයට ලියලා ඉවරලා 27 සමානයි. මෙතන ඉඳන් උඩට අපි ලියන්නේ 11011 11011 දෙකේ පාදේ සංඛ්‍යාවක් ඉඳලා යටින් දෙකේ ඉලක්කම දානවා. හරි ඒක දැන් මෙතන ප්‍රස්ථාරය දාලා තියෙනවා. මෙතන වෝල්ට් එන්න ඕනි. මෙතන කාලය තප්පර දාන්න ඕනි. එහෙම නැත්නම් t කියලා දානවා. මෙතන 1 ඊළඟ එක 0 මේ 0 දාලා තියෙන්නේ. දැන් 1 අපි ඊළඟ එක බලමු.
මෙතනත් 11 කියන සංඛ්‍යාව දෙකේ පාදයට හරවලා තියෙන්නේ. මෙන්න 11 සමානයි 10112. හරි. හරි අපි ඊළඟට බලමු 14.25 යන දශමයේ සංඛ්‍යාව දීමේ සංඛ්‍යාවක් බවට කොහොමද ලියන්නේ කියලා. 14 කියන එක ඉස්සෙල්ලාම වගේ අපට පුළුවන් දෙකෙන් බෙදාගෙන ගිහිල්ලා අන්තිමට යට ඉඳන් උඩට ලියන්න. කලින් ඒවා කරා වගේ මේ ආකාරයට. එතකොට 14 කියන එක 1110 දෙකේ පාදයට කියන එක මෙතන ලියලා තියෙනවා. ඊට පස්සේ දැන් මෙතන අලුතෙන් තියෙන්නේ 0.25 කියන එක. 0.25 කියන එක අපි කොහොමද දීම සංඛ්‍යාවක් බවට පත් කරන්නේ කියලා බලමු. ඉස්සල්ලාම 0.25 කියන එක අපි ලියා ගන්නවා. ලියලා ඒක දෙකෙන් ගුණ කරනවා. එතකොට 0.5යි බිඳුව. මේ කරන හැටි අන්තිමට කියන්නම්. 0.5යි බිඳුව කියලා උත්තරේ එනවා. ඊට පස්සේ ඒකත් අපි දෙකෙන් වැඩි කරනවා. ඊට පස්සේ අපට උත්තරයක් එනවා 1.0 කියලා. අපි බලමු මේ කොහොමද කරේ කියලා. මෙතනදී දශම ස්ථාන සැලකීමේදී දෙකෙන් ගුණ කරගෙන යනු ලබන අතර සෑම ගුණ කිරීමකදීම දශම ස්ථානයේ වම් පසට බිඳුව ලැබුණත් එක ලැබුණත් ඒ සටහන් කරනු ලැබේ. ඒ කියන්නේ අපි මේක දෙකෙන් වැඩි කරනවා. වැඩි කරනකොට අපට එනවා 2 10යි 10න් බිඳුව එකක් ඉතිරි 2 4යි 1යි 5යි. ඊට පස්සේ දශම ස්ථානයේ තියෙනවා මෙතනින්. ඊට පස්සේ දශම ස්ථානයෙන් වම් පැත්තේ ගුණ කරන්න එකක් නැහැ. එතකොට ඒක බිඳුවයි කියලා අපි සටහන් කරනවා. 2 5 10න් බිඳුව එකක් ඉතිරි 2 4යි ඉස්සලා 1යි 5යි දශම තිත තිබ්බා. එහා පැත්තේ මුකුත් නැති හින්දා අපි ඉස්සරහට බිඳුවක් දානවා. හරි ඊළඟට අපි කරන වැඩේ 0.5යි බිඳුව කියන එක ආයෙ දෙකකින් වැඩි කරනවා. 2 බිඳුවයි 2 5 10න් බිඳුව එකක් ඉතිරි දශම තිත තිබ්බා. 2 බිඳුවයි අර ඉතිරි වෙච්ච එකයි 1.0 මේකේදී ඔයාලා තවත් දැනගන්න ඕනි කරුණක් තමයි දශම ස්ථානයේ බිඳුව වන තුරුම මේ ගුණ කිරීම සිද්ධ කරන්න ඕනි. ඒ කියන්නේ මෙන්න මෙතන දශම ස්ථානයෙන් දකුණු පැත්ත සම්පූර්ණයෙන් බිඳුව වෙනකන් අපි මේ ආකාරයට දෙකෙන් ගුණ කර ගැනීම කරගන්න ඕනි. මෙතන දක්වලා තියෙනවා. මේකෙදි තව දෙයක් කියන්න තියෙනවා. මෙහෙම ගුණ කරගත්තට පස්සේ අපි මේක ලියන්නේ උඩ ඉඳන් පල්ලට. ඒ කියන්නේ 0.1 කියලා. ඉස්සෙල්ලා මෙතන තියෙනවා 14 කියන එක 1110 1110 කියලා ලියනවා. දශම ස්ථානයක් තියෙනවා. ඊට පස්සේ මේ 0.25 කියන එක දෙකේ පාදයට හරවපුවාම 0.1 කියලා තමයි එන්නේ. එතකොට 0.1 දෙකේ පාදයට 1110.01 මෙතන දෙකේ පාදයට කියලා දෙක සටහන් කරනවා. මෙතන කියලා තියෙනවා දශම ස්ථානයේ බිඳුව වන තුරුම මෙම ගුණ කිරීම කරන්න ඕනි කියලා. දැන් මෙතන තියෙනවා 5.625 යන සංඛ්‍යාව දෙකේ පාදයට හරවන්න කියලා. මේකදී අපි 5 කලින් වගේම දෙකේ පාදයට හරවා ගන්නවා. 5 දෙකින් බෙදුවා 2යි 5 දෙකින් බෙදුවා 2යි ඉතිරි එකක්. 2 දෙකින් බෙදුවා 1යි
ඉතිරි නෑ. මෙන්න මේ යටින් ඉඳන් උඩට ලියා ගන්නවා 1 0 1. මෙන්න මේ ලියලා තියෙන එක. දශම ස්ථානයේ තිබ්බා. ඊළඟට අපි යනවා දශම 6.25 කියන එක දෙකේ පාදයට හරවන්න. දශම 6.25 වැඩි කරනවා 2කින් 5 4 2 10 බිඳුව එකක් ඉතිරි දෙවරක් 2 4 1 5යි දෙවරක් 12යි 12න් 2 කියලා ලිව්වා. ලියලා දශම තිත තිබ්බා. තියලා එක ඉලක්කම මෙතනින් ලිව්වා. ඊට පස්සේ ආය ගුණ කරනවා. මෙතන දශම 2.5යි බිඳුව කියන එක තමයි ගුණ කරන්නේ ඊළඟ එකේ. දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් 5 10යි 10න් බිඳුව එකක් ඉතිරි දෙවරක් 2 4යි ඉස්සලා 1යි 5යි. ඊට පස්සේ මෙතන දැන් අර ඉස්සලා එක කියන එක ගුණ කිරීම සිද්ධ වෙන්නේ. අපි මේ දශම ස්ථානයෙන් දකුණු පැත්තේ තියෙන එක විතරයි ගුණ කරන්නේ. එතකොට මෙතන දශම තිත තිබ්බා. තියලා ඉස්සරහට බිඳුවක් දැම්මා. ඔයාලට මම පැහැදිලි නැත්නම් ආයෙත් කියන්නම්. දශම ස්ථානයෙන් දකුණු පැත්තේ තියෙන එක තමයි අපි ගුණ කරන්නේ. දෙවරක් 5 10න් බිඳුව එකක් ඉතිරි දෙවරක් 2 4යි 1යි 5යි දෙවරක් 12යි 12න් 2 කියලා ලිව්වා. දශම තිත තිබ්බා. තියලා එක ඉලක්කම වම් පසින් ලිව්වා. ඊළඟට අපි ගුණ කරන්න යන්නේ මේ එක නැතුව දශම 2.5යි බිඳුව කියන එක විතරයි. දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් 5 10න් බිඳුව එකක් ඉතිරි දෙවරක් 2 4 1යි 5යි. ඊට පස්සේ අපි ඉස්සරහට බිඳුවක් දාගන්නවා. ඊට පස්සේ අපි ආයෙත් මේක ගුණ කරන්න ඕනේ. දශම 5යි බිඳුවයි බිඳුව කියන එක ආයෙ ගුණ කරන්න ඕනේ 2කින්. ආට මේක ඇවිල්ලා නැතුව ඇති. ඒ ඉලක්කම මේක ගුණ කරන් පස්සේ එන්නේ මේක නෝට්පෑඩ් එක දාන්නම්. ඉන්නවා දශම 2යි දශම 5යි බිඳුවයි කියලා තියෙන්නේ. ඒක අපි ආයෙ වැඩි කරනවා 2කින්. එතකොට අපට උත්තරේ එනවා යටින් 1.0 ඒ කියන්නේ 2කින් වැඩි කරාට පස්සේ මෙතන දෙවරක් බිඳුවයි දෙවරක් බිඳුවයි දෙවරක් 5 10යි 10න් බිඳුව දශම තිත තිබ්බා. ඉස්සරහින් එකක් දැම්මා. එතකොට අපට මේකේ දශම 6.25 උත්තරේ එනවා. දෙකේ සංඛ්‍යාවට හැරෙව්වට පස්සේ 1යි බිඳුවයි මෙතන 1යි 1 දෙකේ පාදයට. හරි ඔයාලට ඒක තේරෙන්නේ නැති. අපි ඊළඟ එක බලමු. එතන තියෙන්නේ 13.125 දෙකේ පාදයට හරවන්න කියලා. අර වගේම 13 දෙකෙන් බෙදුවා 6යි ඉතිරි එකක් 6 දෙකෙන් බෙදුවා 3යි
ඉතිරි නැහැ. 3 දෙකෙන් බෙදුවා 1යි ඉතිරි 1ක්. ඊළඟ අපි මේ යටේ ඉඳන් උඩට මේක ලියන්නේ 1101 1101 ඊට පස්සේ අපි මේක 0.125 කියන එක දෙකේ පාදයට හරවනවා. දෙකෙන් වැඩි කරනවා මෙතන 2 5 10න් බිඳුව එකක් ඉතිරි 2 2 4 1යි 5යි 2 1 2යි දැන් ලිව්වා දශම තිත තිබ්බා දශම තිතෙන් වම් පැත්තේ මුකුත් නැහැ. ඒ හින්දා ඒ ඉස්සරහින් බිඳුවක් ලියා ගන්නවා. ඊට පස්සේ මෙතන දශම 2.5යි බිඳුව කියන එක දෙකෙන් ගුණ කරනවා. 2 බිඳුව බිඳුවයි 2 5 10න් බිඳුව එකක් ඉතිරි 2 2 4යි 1යි 5යි දශම තිත තිබ්බා දශම තිතෙන් වම් පැත්තේ මුකුත් නැහැ. ඒ හින්දා මෙතනින් බිඳුවක් දාගත්තා. ඊට පස්සේ දශම 5යි බිඳුවයි කියන එක දෙකෙන් වැඩි කරා 2 බිඳුව බිඳුවයි 2 බිඳුව බිඳුවයි 2 5 10යි 10 ලියන්නේ මෙතන බිඳුව ලිව්වා දශම තිත තිබ්බා එකේ ඉලක්කම වම් පැත්තට ගෙනාවා. හරි එතකොට අපි මේක දශම 1 2 5 කියන එක 001 කියලා තමයි ලියන්නේ 0012 මෙතන 13 එනවා 1101 කියලා මෙතන දශම 1 2 5 එනවා 001 කියලා මෙතන දෙකේ ඉලක්කම දැම්මා දෙකේ පාදයක් නිසා. හරි මෙතන දක්වලා තියෙනවා දශම සංඛ්‍යා ගුණ කිරීමේදී අවසානයේ ඒවා බිඳුව නොවන අවස්ථාවක් තියෙනවා. එවිට ගුණ කළ යුතු අවස්ථා ගාන ගැටලුවේ ලබා දෙනවා. දැන් මෙතන 11.32 කියන එක දශම සංඛ්‍යාවක්ව දශම ස්ථාන 3කට දීමේ සංඛ්‍යාවක් ලෙස ප්‍රකාශ කරන්න. සමහර ගැටළු වල මේකේ කියලා තියෙන්නේ දශම ගණන් එනකොට සමහර ගැටළු වල මෙන්න මෙතන එකේ ඉලක්කම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා මතක ඇති දශම ස්ථානයෙන් දකුණු පැත්ත බිඳුව වෙනකන් ගුණ කරන්න ඕනි කියලා. ඒ සමහර ගැටළු වල දශම ස්ථානයෙන් දකුණු පැත්ත බිඳුව වෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. ඒක තමයි මේ මෙතන කියලා තියෙන්නේ. දශම සංඛ්‍යා ගුණ කිරීමේදී අවසානයේට ඒවා බිඳුව නොවන අවස්ථා තියෙනවා. එවිට ගුණ කළ යුතු අවස්ථා ගාන ගැටලුවේ ලබා දෙනවා. මේ වගේ එකක් තමයි 11.32 යන දශම සංඛ්‍යාව දශම ස්ථාන 3කට දීමේ සංඛ්‍යාවක් ලෙස ප්‍රකාශ කරන්න. එතකොට ඒක මේ ගුණ කරලා තියෙනවා. අර කලින් වගේම මේ ගුණ කරන්න තියෙන්නේ. දෙකකින් ගුණ කරා මේක 0.64 ආවා. ඉස්සරහින් බිඳුවක් ලියා ගන්නවා. ඒ වගේ මෙහෙම ලිව්වට පස්සේ අන්තිමට 0.5යි 6ක් කියන එක ඇවිල්ලා තියෙනවා. එතකොට අපි දශම ස්ථාන 3කට මේක සුළු කරලා ඉවරයි. 0 1 0 කියන එක. එතකොට ගැටලුවේ දෙනවා අපි කොච්චර දශම ස්ථාන ගණනක් සුළු කරන්න ඕනේද කියලා. අයි 10 මෙතන 11 කියන එක 1011 මෙතන දශම ස්ථාන තිබ්බා. දශම 3.2 කියන එක 010 ඊළඟට අපි දැනගන්න ඕනේ දීමේ සංඛ්‍යාවක් දශමයේ සංඛ්‍යාවක් බවට පත් කරන්න. නිකන් දෙකේ පාදයෙන් තියෙන එකක් 10 පාදයට හරවලා ලියන එක තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. 11001 කියන එක දීමේ සංඛ්‍යාව දශමයේ සංඛ්‍යාව ලෙස ප්‍රකාශ කරන්න. අපි ඉස්සෙල්ලාම ලියා ගන්නවා
11,0,0,1 කියලා ඊට පස්සේ ඒ ඔක්කොම තියෙන දෙකේ පාදින් හින්දා දෙකේ බිඳුවේ ඉඳන් පටන් අරගෙන වම් පැත්තට අපි දාගෙන යනවා දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2 දෙකේ 3 දෙකේ 4 කියලා. ඊට පස්සේ දෙකේ බිඳුව කියන්නේ 1යි. මෙතන මේ දෙකේ බිඳුවේ ඒවා එකක් තියෙනවා. දෙකේ බිඳුවේ ඒවා 1යි. දෙකේ බිඳුවේ ඒවා 1යි. ඒක තමයි මෙතන ලියලා තියෙන්නේ. දෙකේ 1 ඒවා බිඳුවයි. දෙකේ 1 ඒවා බිඳුවයි. ඊට පස්සේ දෙකේ 2 ඒවා බිඳුවයි. දෙකේ 2 වැඩි කිරීම බිඳුව. මෙතන දෙකේ 3 ඒවා 1යි. දෙකේ 3 වැඩි කිරීම 1. මෙතන දෙකේ 4 ඒවා 1යි. දෙකේ 4 ඒවා 1යි. දැන් අපි බලනවා බිඳුව කියන ඒවා අපි එකතු කරන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ දෙක අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මෙතන මේකයි මෙන්න මේකයි. දෙකේ බිඳුව කියන්නේ 1යි 1 වරක් 1 1යි. මෙතන නෑ. දෙකේ 1 කියන්නේ 2යි. දෙවරක් බිඳුව බිඳුවයි. ඒක අවශ්‍ය නැහැ ලියන්න. ඊට මෙතන දෙකේ වර්ග කියන්නේ 4යි. 4 බිඳුව බිඳුවයි. එතන අගයක් නැති හින්දා අපි ලියන්නේ. දෙකේ 3 කියන්නේ 8යි. 8 වැඩි කිරීම එක 8යි. දෙකේ 4 කියන්නේ 16යි. 16 වරක් එක 16යි. මේ ආකාරයට ලියලා තියෙනවා. මෙතනින් 1යි 8යි 16යි මේ ඉලක්කම් තුන එකට එකතු කරනවා. එතකොට උත්තරේ 29. මේ 29 කියන එක තමයි මේ දෙකේ පාදයෙන් අපි ලියලා තියෙන්නේ මෙතන. හරි අපි තව ගැටලුවක් බලමු. මෙන්න මේ 1001 කියන එක 10 පාදයෙන් ලියලා තියෙන කොහොමද කියලා බලමු. ඉස්සෙල්ලාම ලියාගත්ත 1001 කියලා. ඊට පස්සේ මේකේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට අපි දාගන්නවා දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2 දෙකේ 3 කියලා. අපි දැන් දෙකේ 2යි දෙකේ 1යි සලකන්නේ මේකේ. ඒකේ අගයන් දෙක බිඳුවයි. ඒ හින්දා ඒ දෙක ගුණ කරලා වැඩක් නැහැ. එතකොට අපි බලනවා දෙකේ 3 ඒවා එකක් තියෙනවා. මේක තමයි මේ දෙකේ 3 ඒවා එකයි. දෙකේ බිඳුවේ ඒවා එකයි. දෙකේ බිඳුව කියන්නේ එකයි. එක් වරක් එක එකයි. දෙකේ බිඳුව බලය කියන්නේ එකයි. එක් වරක් එක එකයි. එතකොට දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි. 8 වරක් එක 8යි. ඒක තමයි මෙතන ලියලා තියෙන්නේ. ඒතර 8යි 1යි 9යි. හරි ඔයාලට පැහැදිලි ඇති ඒක. ඊළඟ ගැටලුවට යමු. හරි අපි මේ ගැටලුව බලමු. 1.1.1.1 මේකදී අපි ඉස්සල්ලාම දශම තිතෙන් වම් පැත්ත බලමු. එතකොට දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2 දශම ස්ථානයෙන් දකුණු පැත්ත යන්නේ දෙකේ ඍණ 1 දෙකේ ඍණ 2 දෙකේ ඍණ 3 කියලා. හරි ඔයාලට පැහැදිලි ඇති. මෙතන දෙකේ ඍණ බිඳුව කියලා එකක් නැහැ. දෙකේ ඍණ 1 දෙකේ ඍණ 2 දෙකේ ඍණ 3. ඒ ආකාරයට තමයි දකුණු පැත්තට යන්නේ. වම් පැත්තට යනවා බිඳුව 1 2 කියලා. මෙහි යන්නේ දකුණට යන්නේ ඍණ 1 ඍණ 2 ඍණ 3 කියලා. හරි. ඔයාලට දශම ස්ථානයේ වම් පැත්ත නම් පැහැදිලි ඇති. කලින් ගැටලු දෙකදී සාකච්ඡා කරපු හින්දා මෙතන දෙකේ බිඳුව ඒවා එකයි. ඒක තමයි මේ ලියලා තියෙන දෙකේ බිඳුව වැඩි කිරීම 1.
දෙකේ එකේ ඒවා බිඳුවයි, දෙකේ එකේ ඒවා බිඳුවයි, දෙකේ වර්ගය ඒවා එකයි, දෙකේ වර්ගය ඒවා එකයි. එතකොට දෙකේ වර්ග කියන්නේ 4යි. මෙතනින් එනවා 4. මෙතන නෑ. දැන් දෙකේ බිඳුව කියන්නේ 1යි. එක් වරක් එක 1යි. 4 1යි 5යි. ඊළඟට ඒකට එකතු වෙනවා දශම ස්ථානයෙන් දකුණු පැත්ත. එතකොට දෙකේ ඍණ 1, ඍණ 1 ඒවා 1යි. දෙකේ ඍණ 2 ඒවා 1යි. දෙකේ ඍණ 3 ඒවා බිඳුවයි. එතකොට අපි දෙකේ ඍණ 1 කියන එක ලියන්නේ ඍණ බලයක් આવොත් ලියන්නේ ඒවා 1 යට. කියන්නේ 1 යට දෙකේ ඍණ 1 කියන්නේ දෙකේ ධන 1 කියලා හිතන්නකෝ. එතකොට දෙකේ ධන 1 කියන්නේ 2යි. එතකොට ඍණ බලයක් ඉඳලා 1 යට 2යි. දෙකේ ඍණ 2 කියන්නේ 4යි. ඍණ බලයක් ඉඳලා 1 යට 4 ලියවා. මෙතන දෙකේ ඍණ 3 කියන්නේ 8යි. 1 යට 8 ලියවා. වැඩි කරනවා බිඳුවෙන්. බිඳුවෙන් වැඩි කරලා තේරුමක් නැහැ නේ. ඒ හින්දා අපි ඒක ලියන්නේ නැහැ එතන. එතකොට මෙතනින් එනවා 1 යට 2 කියලා උත්තරේ. 1 යට 2 ඒවා එකක් තියෙන හින්දා 1 යට 2 ඒවා එකයි. මෙතනින් එනවා උත්තරේ 1 යට 4 ඒවා එකයි. එතකොට මේ දෙක සුළු කරන්න අපි දන්නවා හරය 4 කියලා ගන්නවා. එතකොට උඩින් එනවා මෙතනින් දෙකක් එනවා 2යි 1යි 3යි. ඒ කියන්නේ 4න් 3යි. 4න් 3 කියලා උත්තරයක් එනවා. ඒ කියන්නේ 4න් 3 කියන්නේ 0.75යි. මේ දෙක ඔයාලට සුළු කරගන්න වෙනවා. මම මෙතන දක්වලා නැහැ සුළු කරන ක්‍රමය. හරි අපි ඊළඟ ගැටලුවට යමු. මෙන්න මේක 100.001 10 පදයට හරවන්න තියෙන්නේ. මේකේ වමේ ඉඳන් මේක දශම ස්ථානයේ තියෙන තැන ඉඳන් වමට 0 0 ඒ කියන්නේ දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2. එතකොට දෙකේ 2 කියන්නේ 4යි. 4 වක් එක 4යි. මෙතන තියෙන්නේ ඍණ 1 දෙකේ ඍණ 1 දෙකේ ඍණ 2 දෙකේ ඍණ 3. දෙකේ ඍණ 3 කියන්නේ 1 යට 8. 1 යට 8 කියන්නේ 0.125 කියන එක. හරි ඔයාලට දැන් මේ ටික තේරෙන්නේ නැති. ඊළඟට අපි කතා කරනවා ප්‍රධාන ලිවීම. කියන්නේ ඉන්පුට්. ආයතන ABC කියලා වයර් 3ක් තියෙනවා. වයර් 3ක් තියෙනවා නම් අපිට ඒකේ ඉන්පුට් ගාන දෙකේ n වෙනවා. ප්‍රධාන ගාන ඉන්පුට් ගණන n නම් විය හැකි අවස්ථා ගාන දෙකේ n බලය වේ. ඒ කියන්නේ මෙතන කියන්නේ වයර් 3ක් තියෙනවා නම් ඒ කියන්නේ ඉන්පුට් ගාන 3යි. එතකොට වෙන්න පුළුවන් අවස්ථා ගාන දෙකේ n. ඒ කියන්නේ දෙකේ තුන්වෙනි බලය. දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි. එතකොට විය හැකි අවස්ථා ගාන 8ක් වෙනවා. ABC වයර් 3ක් නම් විය හැකි අවස්ථා ගාන 8යි. ඊට පස්සේ කියනවා ඉන්පුට් ලිවීමේදී විය හැකි අවස්ථා ගාන දෙකකින් බෙදපුවහම ඊළඟ එක බලමු.
පළමු ප්‍රධානයේ විචලනය ලැබේ. ඒ කියන්නේ විය හැකි අවස්ථා ගාන දෙකෙන් බෙදපුවාම පළවෙනි ප්‍රධානයේ විචලනය ලැබෙනවා. එයාගේ නැවත දෙකින් බෙදුව විට දෙවෙනි ප්‍රධානයේ විචලනය ලැබේ. එයාගේ නැවතත් දෙකින් බෙදුව විට ඊළඟ ප්‍රධානයේ විචලනය ලැබේ. ඒ කියන්නේ AB කියලා වයර් දෙකක් තියෙනවා නම් ඒ දෙකට වෙන්න පුළුවන් අවස්ථා ගාන දෙකේ n වෙනි බලය. ඒ කියන්නේ දෙකේ වර්ගය. දෙකේ වර්ගය කියන්නේ 4යි. වෙන්න පුළුවන් අවස්ථාව එතකොට 4 බෙදෙනවා දෙකෙන්. එතකොට පළවෙනි ප්‍රධානයේ විචලනය ලැබෙනවා 0.011 කියලා. ඊට පස්සේ දෙවෙනි ප්‍රධානයේ විචලනය බලන්න දෙකෙන් බෙදෙනවා. එතකොට 1යි. එතකොට 0 1 0 1. ඔයාලට මේකෙන් ඊට වඩා හොඳට තේරෙයි. ABC කියලා වයර් තුනක් තිබ්බොත් වෙන්න පුළුවන් අවස්ථා ගාන ගත්තොත් දෙකේ n වෙනි බලය. ඒ කියන්නේ 8යි. එතකොට ඒට ABC කියලා වයර් තුනක් තියෙන හින්දා ඒට ගන්න වෙන්නේ 8 දෙකෙන් බෙදපුවාම 4යි. එතකොට අවස්ථා 4කදී A 0 0 0 0 අවස්ථා 4කදී 1 1 1 1 B කියන එක ලැබෙන්නේ මෙන්න මේ 0 0 කියන අවස්ථා 4 ආය දෙකින් බෙදනවා. එතකොට 0 0 1 1 0 0 1 1 C ගේ අවස්ථා ලැබෙන්නේ මේ B කියන එකේ විචලනය ආය දෙකින් බෙදනවා. එතකොට දෙක දෙකින් බෙදුවම 1යි. එතකොට අවස්ථා 0 1 0 1 0 1 0 1. හරි, අපි ඊළඟට බලමු ABCD කියලා වයර් 4ක් යනකොට කොහොමද ඒක ලියන්නේ කියලා. එතකොට 2 4 කියන්නේ 16යි. එතකොට ඒට වෙන්න පුළුවන් අවස්ථා ගන්න 16 බෙදනවා දෙකෙන්. එතකොට 8යි. Bට එතකොට වෙන්න පුළුවන් අවස්ථා ගන්න බලන්න 8 බෙදනවා දෙකෙන් 4යි. ඊට Cට පුළුවන් වෙන අවස්ථා ගන්න 4 දෙකෙන් බෙදුවා 2යි. Dට වෙන්න පුළුවන් අවස්ථා ගන්න 2 දෙකෙන් බෙදුවා 1යි. එතකොට අපි මේක ලියනවා ඒට වෙන්න පුළුවන් අවස්ථා ගන්න 8ක් ඉඳලා බිඳුවේ 8ක් පල්ලට දැම්මා. එකේව 8ක් පල්ලට දැම්මා. Bට වෙන්න පුළුවන් අවස්ථා ගන්න 4ක් ඉඳලා 0.4යි 1.4යි 0.4යි 1.4යි. Cට වෙන්න පුළුවන් අවස්ථා ගන්න දෙකක් ඉන්න 0.2යි 1.2යි 0.2යි 1.2යි 0.2යි 1.2යි 0.2යි 1.2යි. Dට වෙන්න පුළුවන් අවස්ථා ගන්න 0 1 0 1 0 1 0 1 0 1 0 1 0 1 0 1. හරි, දැන් මෙතන ඉඳන් තමයි ඔයාලට ගොඩක් වැදගත් පාර්ට් එකක් තියෙන්නේ. එකතු කිරීමේ නීතිය කියලා එකක් තියෙනවා. ඒකට කියන්නේ O කියන එක. ඒ කියන්නේ O. AB කියලා වයර් දෙකක් තියෙනවා. ඒ කියන්නේ 0 0 කියන්නේ 0 කියලා තියෙන්නේ system of 0 කියන්නේ system of. මෙතන 0 කියන්නේ system of. මෙතන 1 කියන්නේ system on. මෙතන 1 කියන්නේ system on. මෙතන 0 කියන්නේ system off. මෙතන 1 කියන්නේ system on. මෙතන 1 කියන්නේ system on. එතකොට මේකේ ෆයිනල් එක වෙන්නේ A plus B. O කියන එකේ නීතියේ තේරුම තමයි F සමානයි A plus B කියන එක. එතකොට බිඳුවයි බිඳුවයි බිඳුවයි. එතකොට මෙතන වෙන්නේ බිඳුවයි 1යි. බිඳුවයි 1යි 1යි.
මෙතෙන්දි වෙනවා 1 ධන බිංදුව 1යි 1 ධන 1 සමානයි 1යි. මෙතෙන්ද ඩිජිටල් වලදී වෙන්න පුළුවන් එක්ක කරන්ට් එක යන්න පුළුවන් එක්ක කරන්ට් එක යන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෝල්ට් සිස්ටම් එක ඔන් වෙන්න පුළුවන් සිස්ටම් එක ඔෆ් වෙන්න පුළුවන්. ওই දෙකෙන් එකක් විතරයි වෙන්න පුළුවන්. ඒ හින්දා මෙතන 1 1 කියලා ආවත් සිස්ටම් ඔන් 1 0 කියලා ආවත් සිස්ටම් ඔන්. මෙතන 0 1 කියලා ආවත් සිස්ටම් ඔන් 0 0 කියලා આવුත් විතරයි සිස්ටම් ඔෆ් වෙන්නේ. ඒ කියන්නේ මෙතන F කියන එක ඉන්නේ A + B කියන එකේ එකතුවක් ඉඳලා. හරි ඔයාලට ඒක තේරෙන්නේ නැති. ඊළඟට යන්න. ඕනීතියට ඔලංගු වන පරිදි පහත පරිපථය සැකසිය හැක. දැන් මෙතන තියෙන්නේ මේ ධනාග්‍රය මෙතන ඍණාග්‍රය තියෙන්නේ. හරි. මෙතන කරන්ට් එක යනවා. කරන්ට් එකට ගිහිල්ලා මෙතන A කියන වයර් එකක් එනවා පල්ලට. මෙතනින් B කියන වයර් එකක් එනවා පල්ලට. එතකොට මෙතන පල්ලෙන් තව බල්බ් එකක් ගහලා තියෙනවා. මේ පැත්තෙන් ඍණ කරන්ට් එක එනවා. එතකොට A කියන එක මෙතනින් මෙතන ස්විච් එකක් දාලා තියෙනවා. A ඔන් කරනවා. එතකොට A ඔන් කරනවා කියන්නේ A 1යි B මෙතන වෙන්නේ 0 කියන එක. මේ දෙකකින් එකක් හරි ඔන් කරොත් බල්බ් එක දැල් වෙනවා. මේ දෙකම ඕෆ් කරොත් විතරයි බල්බ් එක දැල් වෙන්නේ නැත්තේ. මෙතන B ඔන් කරොත් ඒත් මේක දිගේ කරන්ට් එක ඇවිල්ලා බල්බ් එක පත්තු වෙනවා. A ඔන් කරොත් මේක දිගේ කරන්ට් එක ඇවිල්ලා බල්බ් එක පත්තු වෙනවා. දෙකම ඕෆ් කරලා තිබ්බොත් විතරයි මෙතනදී බල්බ් එක පත්තු වෙන්නේ නැත්තේ. හරි ඔයාලට මේක තේරෙන්නේ නැති. එක ස්විච් එකක් කරා ධාරාව පැමිණියද ස්විච් එක ඔන්. ස්විච් දෙකම ධාරාව පැමිණියද බල්බ් එක දැල්වේ. හරි ගුණ කිරීමේ නීතිය n කියන එක දාන්නේ ෆයිනල් එක යනවා a.b කියලා. a b කියලා තියෙනවා වයර් දෙකක්. ඒ වයර් දෙකේ විචලනය තමයි මෙතන තියෙන්නේ 0 0 1 1 0 1 0 1. එතකොට F සමානයි ගුණ කිරීමේ n කියන නීතියේදී එන්නේ a.b කියලා. ඒ කියන්නේ a වැඩි කිරීම b කියන එක. එතකොට බිඳුවයි බිඳුව එකෙන් වැඩි වුණා ඒත් බිඳුවයි එක බිඳුවෙන් වැඩි වුණා ඒත් බිඳුවයි එක එකෙන් වැඩි වුණා එතකොට 1යි. එතකොට මේකට සම්බන්ධ කරලා අපි පරිපථය ඇන්දොත් මෙන්න මෙහෙම තමයි එකක් තමයි ඉන්නේ. මෙතන ධන අග්‍රය මෙතන ඍණ අග්‍රය එහෙම ගියා A මෙතන A තියෙනවා මෙතන B තියෙනවා. එතකොට මේ දෙකම ඔන් කරලා තිබ්බොත් විතරයි මෙතන බල්බ් එක පත්තු වෙන්නේ. එකක් ඔන් කරා කියලා බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. මේක තමයි මේ පරිපථයෙන් කියන්නේ. ඊළඟට අපිට තියෙනවා not නීතිය, ප්‍රතිලෝම නීතිය. මේ සඳහා එක් ප්‍රධානයක් පමණක් භාවිතා කරනු ලැබේ. not කියන නීතියේදී එන්නේ A කියලා ආවොත් A කියලා වයර් එකක් තිබ්බොත්
ඒකේ ෆයිනල් උත්තරේ ඉන්නේ ඒ බා කියන එක. මේ උඩින් ඉරි කැලක් ගහලා තියෙන්නේ බා කියන එක. එතකොට ඒ බා. මෙතනින් ඒ කියන එකට විචලන දෙකක් තියෙනවා. එක්ක 0 වෙන්න පුළුවන්, එක්ක 1 වෙන්න පුළුවන්. එක්ක බිඳුව, එක්ක 1. ඔය අවස්ථා දෙකෙන් එකක් විතරයි වෙන්න පුළුවන් ඊට. එතකොට ඒ බා කියන්නේ ඒකේ විරුද්ධ එක. ඒ කියන එක 0 වුණොත් ඒ බා කියන්නේ 1. ඒ කියන එක 1 වුණොත් ඒ බා කියන්නේ 0. මෙතන තියෙනවා තාර්කික ద్వාර කියලා. මේකේ මේකේදීවා දැනගන්න ඕනි මෙන්න මේ තාර්කික ద్వාර, ඒ කියන්නේ ගේට් වල නම් ටික ON not no NAN EXOR XOR NXOR කියන මෙන්න මේ ගේට් ටික ඔයා දැනගන්න ඕනි. හරි, අපි බලමු O කියන ගේට් එක කොහොමද වැඩ කරන්නේ කියලා. AB කියලා වයර් දෙකක් තියෙනවා නම් මෙතන ෆයිනල් එක එනවා A+B කියලා. මේ ටික අනිවාර්යෙන් මතක තියාගන්න ඕනි දේවල් තමයි මේ තියෙන්නේ. O කියලා આવොත් F සමානයි A+B. ඒක සත්‍යතාව වගුව වෙනවා. වයර් දෙකක් තියෙන හින්දා මෙතනින් අර කලින් වගේම 0011 0101 කියලා එනවා. එතකොට ෆයිනල් A+B 000 011 101 111. හරි, AND ගේට් එකේදී වෙන්නේ මේක අඳින හැටිත් ඔයාලා දැනගන්න ඕනේ. මේක නිකන් මේකයි පොඩ්ඩක් සමානයි කියලා හිතෙයි. ඒ වුණාට ඒ දෙක සමාන නැහැ. මෙන්න මේ ආකාරයෙන් තමයි මේක තියෙන්නේ. මේ AND එක AB කියලා වර්ග දෙකක් ගන්න තියෙනවා. F සමානයි A.B. ඒ කියන්නේ AB කියලා වර්ග දෙකක් තියෙනවා. F සමානයි A.B කියලා තියෙනවා. A0011 B0101. එතකොට 00 0 01 0 10 0 111. එකකින් වැඩි වුණාම එකයි, එක බිඳුවෙන් වැඩි වුණාම බිඳුවයි, බිඳුව එකකින් වැඩි වුණාම බිඳුවයි, බිඳුව බිඳුවෙන් වැඩි වුණාම බිඳුවයි. ඒක තමයි මෙතෙන්දි වෙන්නේ. not කියන ගේට් එකට එක වයර් එකක් විතරයි සම්බන්ධ වෙන්නේ. එතකොට මෙතනින් A කියලා આવොත් not එකේදී වෙන්නේ A වල බා එක. එතකොට ඒ කියන්නේ මෙතනදී A බිඳුව වුණොත් A බා කියන්නේ 1යි. මෙතන A 1 වුණොත් A බා කියන්නේ බිඳුවයි. මෙතන F සමානයි A බා කියලා කියන්නේ ඒක. මේ කන්තින හැටිත් ඔයා දැනගන්න ඕනේ NOR. ඒ කියන්නේ මෙතනදී වෙන්නේ OR ගේට් එකට. ඒ කියන්නේ මෙන්න මේ ගේට් එකට ඉස්සරහින් not කියන ගේට් එක වදිනවා. ඒ මෙතනින් බිඳුවක් දාලා තමයි මේ මෙතන දාලා තින්නේ. NOR කියන්නේ මෙන්න මේ ගේට් එක. මෙන්න මේකම තමයි මෙතන තියෙන්නේ. මෙහෙම ආවත් ඒක NOR ගේට් එක, NO ගේට් එක. මෙහෙම යන්නත් ඒක NO ගේට් එක. එතකොට මෙතන AB කියලා આવොත් AB ට එන උත්තරේ මෙතෙන් එනවා. ඒකේ විරුද්ධ එක තමයි A+B වල බා එක.
ඔයාලට ඒක පැහැදිලි වෙයි. මෙතනදී A B කියලා ඉන්පුට් දෙකක් තියෙනවා. 0 0 1 1 0 1 0 1. එතකොට මෙතනදී OR ගේට් එක විතරක් තිබ්බනම් ඔයාලට මෙතන පේනවා ඇති OR ගේට් එකෙන් ආවේ උත්තරේ අන්තිමට 0 1 1 1 කියලා. 0 1 1 1 කියලා. දැන් ඕකට no කියන ගේට් එක. ඒ කියන්නේ තව ඉස්සරහින් තව ගේට් එකක් වැදිලා තියෙනවා. not ගේට් එක. ඒකට මෙන්න මේ not ගේට් එක වැදිලා තියෙන හින්දා මෙතනදී 0 ආපු එක මෙතනදී 1 වෙනවා. මෙතනදී 1 ආපු එක මෙතනදී 0 වෙනවා. මෙතනදී 1 ආපු එකත් මෙතනදී 0 වෙනවා. මෙතනදී 1 ආපු එකත් මෙතනදී 0 වෙනවා. ඒ කියන්නේ මෙතනින් එන උත්තරේ a + b කියන එකේ ප්‍රතිවිරුද්ධ අගය තමයි මෙන්න මේ ගේට් එකකින් එළියට ගියන් පස්සේ අපිට ලබා දෙන්නේ. මේකත් ඒ ගේට් එකමයි තියෙන්නේ. මේ ගේට් එක කෙටි කරලා මෙහෙම තියනවා කියලා හිතාගන්න. මෙතන උඩින් බෝලයක් තියෙනවා. මේක තමයි අනිත් ගේට් එක තමයි O ගේට් එක. O ගේට් එකට ඉස්සරහින් බෝලයක් ගන්නාම ඒක NOR ගේට් එක වෙනවා. හරි අපි ඊළඟට යමු. මෙතන NAND ගේට් එක. ඒ කියන්නේ මෙතන N කියන ගේට් එකට not එකක් තමයි මෙතන ගහලා තියෙන්නේ. ඒ කියන්නේ not ගේට් එක ගහුවා N ගේට් එකේ එන උත්තරේට. අපි N ගේට් එක බලමු. හරි N ගේට් එක තියෙන්නේ මෙතන. N ගේට් එකේ අන්තිම උත්තරේ එන්නේ A වැඩි කිරීම B කියන එක. එතකොට 0 0 0 1. NAND ගේට් එකෙන් එන්නේ 1 1 1 0. ඒ කියන්නේ මෙන්න මෙතනට ආපු උත්තරයට වඩා විරුද්ධ උත්තරයක් තමයි මේ NAND කියන ගේට් එකෙන් එන්නේ. A B කියලා එකක් ආවා. වයර් දෙකක්. ඒ දෙකෙන් A.B කියන එක තමයි මෙන්න මෙතෙන් දෙන්නේ. ඒකේ විරුද්ධ එක තමයි මේ not කියන ගේට් එකෙන් එළියට ආවෙන් පස්සේ A.B කියන එකේ බා එක. බා කියන්නේ විරුද්ධ එක. A.B වල බා එකක් වදිනවා මේ ගේට් එකෙන් එළියට යද්දී. මේකත් ඒකමයි. මෙතනින් එළියට යද්දිම A.B කියන එකේ බා එක වැදිලා තියෙනවා. ඒ වලට පැහැදිලි ඇති. හරි ඊළඟට ඔයාලට මෙතන තව ගේට් වර්ග දෙකක් තියෙනවා. මෙතන EXOR ගේට් එක. ඒකට ඉන්පුට් දෙකක් ඇවිල්ලා තියෙනවා. AB කියලා. ඒකේ ෆයිනල් උත්තරේ එනවා එතකොට AB බා දන්න BA බා කියන එක. ඔයාලට ඒක මෙතනින් හදා ගන්න පුළුවන්. මෙතන A කියන්නේ 0යි B බා කියන්නේ මෙතන 1යි. එතකොට මෙතනින් එකක් එනවා. ඒකට එකතු වෙනවා PA බා. B කියන්නේ මෙතන 0යි
A බා කියන්නේ 1යි බිඳුව වැඩි කිරීම 1 බිඳුවයි. මෙතන AB බා කියන්නේ ඒත් මෙතන බිඳුව ඉන්නේ. ඒ ආකාරයට මෙතන F කියන එක ඔයාලට මෙතන හදා ගන්න පුළුවන්. මෙතන F සමානයි AB බා දන BA බා. මෙතන ඊළඟ එකත් ඔයාලට ওই විදිහටම හදා ගන්න පරිපථ ඇඳීම. මෙන්න මේ පරිපථයෙන් එන එකේ උත්තරේ කියන්න තියෙන්නේ මෙතනින් මේක A මෙතනින් B මෙන්න මේක ඇතුළේදී A.B කියලා එනවා. ඒකට මේ නොට් එකක් ගහලා තියෙනවා A.B වල බා එක. මෙතනින් එනවා B මෙතෙන් එනකම් B මේක වපුණාට පස්සේ B බා වෙනවා. මෙතන එනකොට B බා මෙතනින් ඉන්නේ A මෙතන එනකොට A වල B බා මේක ඇතුළේදී මේක A plus B බා වෙනවා. මෙතනින් එළියට යද්දි A plus B බා වල තවත් බා එකක් වදිනවා මෙතනින්. ඊට පස්සේ මේක මෙතනින් යනවා මෙතෙන්ද. මෙන් උඩ එකෙන් එනවා A.B වල බා එක. A.B වල බා එක ආවා. ඊට මෙතනින් එනවා A plus B බා වල බා එක. ඒ දෙකේ එකතුවක් තමයි මෙතනින් එළියට යන්න තියෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා A කියලා එකක්. මෙතනින් A කියලා එනවා. මෙතනින් B කියලා එනවා. මේක උඩට එනවා මෙතන එනකම් B මේක ඇතුළේදී A.B කියලා එනවා. මේක එතනින් එළියට යද්දි මෙතන බා එකක් අදිනවා. ඒ හින්දා A.B වල බා එක. ඊපස්සේ මෙතනින් යද්දි මෙතන යනවා මෙතනින් එහාට යද්දි මෙතන B බා වෙනවා. මේ පැත්තෙන් C කියලා තව එකක් එනවා. මෙතන O ගේට් එකක් තියෙන්නේ. එතකොට C plus B බා වෙනවා. මෙතෙන් යද්දි මේ ගේට් එකෙන් එළියට යද්දි C plus B බා වෙනවා. මෙතනක් තියෙන්නේ O ගේට් එකක්. එතකොට මෙන්න මේකයි මේ ගේට් එක ඇතුලෙන් යද්දි එකතු වෙනවා A.B වල බා එක plus C plus B වල බා එක. පාත ප්‍රතිගාමනය සඳහා පරිපථ නිර්මාණය කරන්න. මෙන්න මේකේ පරිපථය තමයි යන්නේ. A plus B වල බා එක plus A.B වල බා එක ඒ දෙකේ සම්පූර්ණ බා එක. ඒ ඇඳපු පරිපථය තමයි මෙතන තියෙන්නේ. මෙතන ඉන්පුට් තියෙන්නේ දෙකයි AB කියලා. ඒ ඉන්පුට් දෙක ඉස්සලාම ඇන්දා. ඊළඟට A plus B වල බා එක. A plus B වල බා එක කියන්නේ අනිවාර්යෙන්ම O ගේට් එකක් තියෙන්න ඕනේ. O ගේට් එකක් අඳිනවා. මෙන්න මේ විදිහට O ගේට් එක ඇඳලා මෙතනින් එනවා A මෙතනින් එනවා B වල බා එක.
මෙතන not gate එකක් ගහලා තියෙන්නේ. ඒතකොට b bar කියලා මෙතෙන් එනවා. එතකොට මෙතනින් එළියට යද්දි a plus b වල bar එක. ඊට මෙතන තියෙනවා අපි a.b වල bar එකක්. ඊළඟ අපි a.b වල bar එක අඳින්නේ මෙතනින් එනවා. මෙන්න වයර් එකක් අදිද්දී වයර් එකක් පන්නනවා නම් මෙන්න මේ ආකාරයට පොඩි නැම්මක් දාලා තමයි අපි ඊට පල්ලෙකට ගෙනියන්නේ. ඒ කියන්නේ මේ දෙක එකට සම්බන්ධ වෙලා නැහැ කියන්න තමයි අපි මෙන්න මේ ආකාරයට පොඩි ඇන්ගල් එකක් දාලා අඩ කවයක් වගේ පල්ලට ගන්නෙ. එතකොට a.b වල bar එක මෙතනින් එන්නේ a.b කියන්නේ AND gate එකක් තියෙන්න ඕනේ. එතකොට AND gate එක ඇන්දා මෙතනින් ආවා a මෙතනින් ආවා b a.b කියන එක මේක ඇතුළේදී සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒක ඉස්සරහින් not එකක් ගහනවා. එතකොට a.b වල සම්පූර්ණ bar එක. හරි. ඊළඟට මෙන්න මේ දෙකේ එකතුවේ සම්පූර්ණ bar එක. ඒ කියන්නේ එකතුවක් කියන්නේ අනිවාර්යෙන් මෙතන තියෙන්න ඕනි O gate එකක්. නේ O gate එක ඇඳලා මෙන්න මේ ආකාරයට ඇඳලා හිටන් ඉස්සරහින් not gate එකක් ගැහුවා. එතකොට a plus b bar වල එක a b bar එකතු කරනවා a.b වල bar එක. ඒකේ සම්පූර්ණ bar එක තමයි මෙතනින් එළියට යන්නේ. අපි මෙන්න මේ වගේ සංඥාවක් ගත්තොත් මෙතන 1 0 1 කියලා සංඥාවක් එනවා නම් මෙතෙන් එද්දි 1 0 1යි. මේකට කිසිම දෙයක් සම්බන්ධ වෙලා නැහැ ගේට් එකක්. ඒකින්ද එතකොට යටින් මෙතනින් එනවා මේ වයර් එකේ 0 0 1 කියලා සංඥාවක්. එතකොට මෙන්න මේ ගේට් එක අපි හිතන්න ඕනේ මොකද්ද කියලා. මේක AND ගේට් එකක්. එතකොට මේක ඇතුළේදී මේක ಗುಣ වෙනවා. මෙතනින් අපි එන්නේ ඉස්සල්ලාම සංඥාව මෙතන ඉස්සල්ලාම ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ සංඥාව කියලා අරන් තියෙන්නේ. ඒක 0 1යි 1 1යි 0 1යි 1 1යි ගුණ වුණාම මේක ඇතුළේදී 0 0 0 1 0 0 0 ගුණ වුණාම මේක ඇතුළේදී 0 1 1 ගුණ වුණාම 1. ඊට පස්සේ මෙතනින් එළියට යද්දී මේකෙන් එන්නේ 1 මෙතෙන් දෙද්දී 0 0 1 එකතු වෙනවා 1 0 1 1 0 0 0 1 1 එකතු වුණාම 1 1 0 1 ඊට මේ දෙකේ එකතුව යනවා මෙතනින් 0 1 1
0 0 0 1 1 1. ඒ කියන්නේ මේ දෙක එකතුව තමයි මෙතනින් එළියට යන්නේ. ඊට පස්සේ මේකම ඩිජිටල් වල අපි තියනවා කිව්වේ වෝල්ට් 5යි වෝල්ට් 0යි කියලානේ. එතකොට මෙතන 1 කියන්නේ වෝල්ට් 5යි 0 කියන්නේ වෝල්ට් 0යි 1 කියන්නේ ආයෙත් වෝල්ට් 5යි. ඒ ආකාරයට තමයි අපට සංඥාව අඳින්න පුළුවන්. මෙන්න මේකෙත් වලට දක්වලා තියෙනවා සංඥා අඳින්නේ කොහොමද කියලා. ඔයාලටත් මේ කලින් එක් කරපුවා ඔයාලට කලින් එක් කරා වගේ මේකත් කරන්න පුළුවන්. මෙතනින් 1 ආවොත් මෙතනින් 0 ආවොත් මේක ඇතුලේදී එකතු වෙනවා 1 0 එකතු වෙනවා. එකතු වෙලා මෙතනින් එළියට යද්දී ඒකේ විරුද්ධ එක තමයි එන්නේ. 1.1 එකේ බාහික තමයි මෙතනින් වදින්නේ. එතකොට මෙතෙන් එනවා 0. මෙතන 0.1 එකතු වුණාම 1යි ඒකේ බාහික මෙතනින් එළියට යද්දී 0. මෙතන 1 ඒකේ බාහික මෙතෙන් යද්දී 0. පල්ලෙත් එහෙමයි. මෙතන 0 තමයි ඉස්සෙල්ලාම තියෙන්නේ. 0 මෙතනින් එනවා 1. මෙතෙන් එනකන් 1 එනවා. මෙතනින් පල්ලට 0. එතකොට 0 0 මෙතෙන් එනකොට 0 මෙතෙන් එද්දිත් මෙතන 0. මෙතන බිඳුව කියන එක මෙතනින් එද්දි 0 වෙනවා. බිඳුව කියන එක මෙන්න මේ not gate එක අස්සෙන් එන්නේ. ඒ හින්දා ඒක 1 වෙනවා මෙතෙන් එද්දි. මෙතන 0 තියෙනවා. 0 මෙන්න මේ ආකාරයට මෙතෙන් එනවා. මෙතන 1 තියෙන්නේ. මේ 1 එක මෙතෙන් එනවා 1 විදියටම. ඊළඟට මෙතන තියෙනවා 1 එකක්. ඒ 1 එක මේ ආකාරයට මේ not gate එකේ අස්සෙන් ඉද්දි ඒක 0 වෙනවා. ඒක තමයි මෙතන දක්වලා තියෙන්නේ. මෙතන තියෙනවා 1 එකක්. 1 එකත් මේ ආකාරයට එනවා. මෙතෙන් ආවන් පස්සේ ඒක 1 එක. ඊට පස්සේ මේ ගේට් එක ඇතුලෙන් මේක යද්දී ಗುಣ වෙනවා. මෙතනින් ಗುಣ වෙලා ඒකේ විරුද්ධ එක තමයි එන්නේ. බාහික. එතකොට 0 0 0 0 වල බාහික 1 1 1 ගුණ වුණාම 1යි ඒකේ බාහික 0 1 0 වලින් ගුණ වුණාම 0 0 එකේ බාහික 1. ඒ ආකාරයට මෙතන 1 කියලා එනවා. ඊට පස්සේ මේ දෙකේ එකතුව තමයි මෙතෙන් දෙන්නේ. මේ තියෙන්නේ O ගේට් එකක්. 0 1 1 0 0 එකතු වුණාම 0 0 1 එකතු වුණාම 1. ඒක ප්‍රස්ථාරයක් විදිහට මේ ආකාරයට දැක්වුවාම මේ වෝල්ට් 5 දී ඔන්න එන්නේ 5 0 5 වෝල්ට් 5
101 කියන ප්‍රස්ථාරය තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට තව වැදගත් දෙයක් තමයි බූලියන් බීජගණිතය කියන්නේ. ඒකෙදි a ගුණ වෙනවා බිඳුවෙන් බිඳුවයි a ගුණ වෙනවා එකෙන්. එතකොට a මයි a plus 0 a මයි a plus a කියන්නේ 1යි. a plus 1 කියන්නේ 1යි. අපි ඊළඟට යමු. මෙන්න මේ ටික නම් ඔයාලා දැනගන්න ඕනේ. බූලියන් බීජගණිතය කියන ටික. a.a කියන්නේ a මයි. මෙතන දක්වලා තියෙනවා a.a සමානයි a. ඒ කියන්නේ a වලට එන්න පුළුවන්. එක්ක බිඳුව වෙන්න පුළුවන්, එක්ක 1 වෙන්න පුළුවන්. ආයෙත් වෙන්න පුළුවන්. එක්ක බිඳුව වෙන්න පුළුවන්, එක්ක 1 වෙන්න පුළුවන්. එතකොට a.a කියන්නේ බිඳුව වැඩි කිරීම බිඳුවයි. එතකොට ඒත් a 1 වුණොත් එක් වරක් 1 1යි. ඒත් එමයි වෙලා තියෙන උත්තරේ. මෙතන a.a බා කියන්නේ a වැඩි කරනවා a බා කියන්නේ බිඳුවයිනේ. එහෙම වුණොත් a.a බා කියන්නේ බිඳුවයි. a වල a සමාන වෙනවා a වල ඩබල් බා එකට. a සමානයි a ඩබල් බා. a plus a සමානයි a මයි. ඊට a එකතු වුණොත් a මයි. එක ධන AB BC CDE එක ධන ඕනෑම ප්‍රකාශනයක් 1යි. a ඩබල් බා plus a ඩබල් බා ඒත් එමයි. a ධන a බා සමානයි 1යි. a b බා කියන එක සුළු කරපුවාම අපට එන්නේ a plus b වල උඩින් බා දෙකක් එනවා. a.b වල බා එක a plus b වල වෙන වෙනම බා දෙකක්. මෙතන a plus b වල සම්පූර්ණ බා එක සමානයි a.b වල වෙන වෙනම බා දෙකක්. මෙතන තියෙනවා a.b වල බා එක සමානයි a plus b වල බා එක බව සත්‍යතාවකකින් පෙන්වන එක. මෙතන ab කියලා තියෙනවා. ab වලට වෙන්න පුළුවන් 0.1 b වලට වෙන්න පුළුවන් 0.1 වාර දෙකනේ. එතකොට අපි ආයෙ ලියා ගන්නවා a බා මෙන්න මේකම b බා. a බා කියන්නේ මෙතන බිඳුවයි බා කියන්නේ 1යි. මෙතන බිඳුව වුණොත් මෙතන a බා කියන්නේ 1යි. මෙතන 1 වුණොත් a බා කියන්නේ බිඳුවයි. මෙතන 1 වුණොත් මෙතන a බා කියන්නේ බිඳුවයි. මෙතන ඒ වගේම b බාත් ලියනවා. b බිඳුව වුණොත් b බා කියන්නේ 1යි. b 1 වුණොත් b බා කියන්නේ බිඳුවයි. b බිඳුව වුණොත් b බා කියන්නේ 1යි. b 1 වුණොත් b බා කියන්නේ බිඳුවයි.
අපි ආයෙ එකක් ලියනවා. A bar plus B bar. එතකොට A bar එකයි B bar එකයි එකතු කරනවා 1 1 1 1.1 1.1 1 0.0.0. මෙතන AB ගුණ කරලා තියෙන්නේ A එකයි B එකයි ගුණ කරලා තියෙනවා 0.0.0.1 1.1 ඊට පස්සේ අපි ආයෙ තව එකක් ලියනවා AB වල බා එක. ඒතකොට AB වල බා එක කියන්නේ මෙතන බිඳුවයි බිඳුවේ බා එක 1යි. මෙතන බිඳුවයි ඒකේ බා එක 1යි. මෙතන බිඳුවයි ඒකේ බා එක 1යි. මෙතන 1යි ඒකේ බා එක බිඳුවයි. ඊට පස්සේ අපි මෙහෙම රවුමක් දැම්මා. මම දාලා එම නිසා AB බා සමානයි AB බා කියන එක සමානයි A බා plus B බා. මෙන්න මේක. හරි ඔයාලට තේරෙන්නේ නැති එක කොහොමද කරේ කියලා. මේකත් ඔයාලා ඒ වගේම කරන්න. මෙතන තියෙනවා බෝලියන් සුළු කිරීම කියලා. මේ බෝලියන් සුළු කිරීමේදී අර ගන්න ඉස්සෙල්ලා ඔයාලට කියලා දුන්න බෝලියන් බීජගණිතය ටික තමයි ඔයාලට මතක ඇති. එක ධන ඕනෑම ප්‍රකාශනයක් 1යි කියලා අරගත්තා. අන්න ඒ ටික දාලා තමයි මේ ටික සුළු කරන්න තියෙන්නේ. A ධන ABC ධන AB බා සමානයි A කියන එක ගත්තා A යට. ඒතර මෙතන 1 කියලා ආවා. 1 ධන ABC ධන B බා. එහෙම 1 ධන ඕනෑම ප්‍රකාශනයක් 1යි කියලා කිව්වා. එතකොට මේක ඇතුලෙන් ඉන්නේ 1යි. A වැඩි කරනවා 1කින්. උත්තරේ A. මෙතන තියෙනවා AB ධන ABC වල බා B plus AB ධන AB වල බා එක. මෙතන A කියන එක එළියට ගන්නවා. B ධන BC කියලා එනවා. BC වල බා එනවා. ඊට මෙතන B එනවා. plus මෙතනින් A කියන එක එළියට ගත්තා. B ධන B බා. එතන මෙතනින් එනවා B ධන B බා කියන්නේ 1යි. එතකොට මෙතනින් එනවා A වැඩි කිරීම 1 කියලා. එතකොට මේ උත්තරය තමයි මෙතන එන්නේ. මෙතන C ධන C බා කියන්නේ 1යි. එතකොට A B කියලා එනවා. ඊට පස්සේ B ආයෙ පාරක් වැඩි වෙනවා. B වැඩි කිරීම B කියන්නේ Bමයි. එතකොට AB වලින් වැඩි වෙනවා මෙතන. AB ධන A. එතකොට A කියන එක එළියට ගන්නවා. එතකොට B ධන 1 කියලා එනවා. 1 ධන ඕනෑම ප්‍රකාශනයක් 1යි. එතකොට A කියන උත්තරය තමයි අන්තිමට එන්නේ. මෙතන තියෙනවා A බා B බා වැඩි වෙන ගුණ කරන්න තියෙන්නේ. ඒකේ ඩබල් බා A bar dot B bar වල
සම්පූර්ණ භාජක සමානයි a plus b බව පෙන්වන්න. මේක දෙකට කඩනවා. එතකොට මේ භාජකත් දෙකට කඩද්දී එකතු කිරීමක් වෙනවා. එතකොට a වල ඩබල් භාජක plus b වල ඩබල් බා. මෙන්න මේ දිග භාජක තමයි අපි දෙකට කැඩුවේ. ඒ හින්දා තමයි එකතු කිරීමක් දාලා අපි ලියන්නේ එක. ඒක සමානයි a plus b කියන එක තමයි පෙන්වන්න තියෙන්නේ. a වල ඩබල් බා කියන්නේ a මයි. b වල ඩබල් බා කියන්නේ b මයි. එම නිසා a plus b කියන එක සමාන වෙනවා a bar dot b bar වල සම්පූර්ණ භාජකට. ඒ කියන්නේ මෙන්න මේ දෙක සමානයි කියලා තමයි අපි පෙන්වුවේ. මෙන්න මෙතනදී වෙන්නේ a bar plus b bar කියන එකේ සම්පූර්ණ භාජක තියෙන්නේ. මෙතනදී කරන්නේ අපි a වල භාජක මෙතනදී උඩ තියෙන භාජක කඩපු හින්දා මෙතන ප්ලස් එකක් තියෙන එක මෙතන ඩොට් එකක් තියෙනවා. ඒ කියන්නේ වැඩි කිරීමක් තමයි වෙන්නේ. ඒක ඩොට් එකක් එනවා. ලොකු භාජකක් දෙකට කැඩුවොත් එකතු කරන එකදී දෙකට කැඩුවොත් ඒක වැඩි ಗುಣ කිරීමක් වෙනවා. ಗುಣ කිරීමකදී මේ ලොකු භාජක දෙකට කැඩුවොත් ඒක එකතු කිරීමක් විදිහට තමයි අපි දක්වන්නේ. එතකොට මෙතන a වල ඩබල් බා කියලා එනවා. ඩොට් b වල භාජකේ සම්පූර්ණ භාජක දෙකට කඩපු හින්දා b වල ඩබල් බා කියලා එනවා. එතකොට a ඩොට් b කියලා තමයි මෙතන උත්තරේ එන්නේ අන්තිම එක. AB ගුණිතය එකතුවක් ලෙස ප්‍රකාශ කරන්න. AB කියන එක තියෙනවා සමානයි A B වල ඩබල් බා එකක් ගන්නවා. එතකොට ඒක සමාන කරනවා A බා වල ප්ලස් B බා වල සම්පූර්ණ බා එක. වලට එක තේරෙන්නේ නැති. මෙන්න a plus b කියන එක ගුණිතයක් ලෙස ප්‍රකාශ කරන්න a plus b කියන එකේ ඩබල් බා එකක් ගන්නවා. එතකොට a නේ උත්තරේ තමයි a plus b කියන එක. එතකොට මෙතනදී ගුණිතයක් ලෙස ප්‍රකාශ කරන්න කියලා තියෙන හින්දා අපි මේ එක බා එකක් මෙතනින් අයින් කරනවා. එතකොට a බා වල ඩොට් b බා වල සම්පූර්ණ භාජක. හරි ඔයාලට පැහැදිලි ඇති දැන්. මෙන්න මේකත් උත්සාහ කරලා බලන්න. මෙන්න මේ ටික නම් වැරදි. මේ උත්තරේ නම් හරි. මෙතනදී කියලා තියෙනවා රචනා ගැටළු වලදී එකවරක්වත් බෝලියන් සුළු නොකරන්න කියලා. a b bar plus b a bar ගුණිතයක් ලෙස ප්‍රකාශ කරන්න. ඔයාලට ඉස්සෙල්ලා වගේ මේ ටික කරන්න පුළුවන්. a b bar plus b a bar එකතුවක් ලෙස ප්‍රකාශ කරන්න. ඔයාලට මේ වීඩියෝ එකේ තියෙන එක පොතේ ලියාගෙන මේ දේවල් කරගන්න පුළුවන්. හරි ඊළඟට අපි මේකෙන් කියනවා දී ඇති සත්‍යතා වගුවට පරිපතයක් නිර්මාණය කිරීම අවසාන ප්‍රතිදානය එකවන ඒවා පමණක් සලකන්න. ඊට පස්සේ ඔයාලට තේරෙයි ඒවට අදාළ ප්‍රධාන ඉන්පුට් ගුණ කරන්න. මෙහිදී එක සමානයි a බිඳුව සමානයි a බා ලෙස ගන්න.
ඊට පස්සේ එම ලැබුණු පද එකතු කරන්න. මෙවිට ලැබෙන්නේ අදාළ පරිපථය සඳහා අවශ්‍ය බූලියන් ප්‍රකාශනයයි. ඊට පස්සේ පරිපථය අඳින්න. ඒක උදාහරණයක් විදිහට අපි සාකච්ඡා කරමු. මේකේ පහත දී ඇති සත්‍යතා වගුව සඳහා පරිපථය නිර්මාණය කරන්න. මෙතන තියෙනවා වයර් දෙකක් AB කියලා. AB කියන ඒවාදී උඩාර කියලා තියෙන විදිහට අපි ගන්නෙ මෙතන සිස්ටම් ඔන් වෙන ඒවා විතරයි. ඒ කියන්නේ මෙතනින් F කියන එක වුණොත් ඒවා ගන්නවා. බිඳුව වෙන ඒවා ගන්නෙ නැහැ. එතකොට මේක F කියන එක එනවා ෆයිනල් එක එනවා. මෙතන A වල බා එක තමයි බිඳුව කියන්නේ. F සමානයි A වල බා B වල බා ගුණිතයක්. A වල බා ඩොට් B වල බා කියලා ලියනවා. ලියලා එකතු කිරීම. මෙතන යටේ කියනවා A වල බා ඩොට් B. මෙන්න මේක. දැන් බලමු අපි මෙතන අවසාන ප්‍රතිදානයේ එකවන ඒවා පමණක් සලකන්න. අපි බැලුවා වගේ අවසාන ප්‍රතිදානයේ එකවෙන ඒවා විතරයි අපි සැලකුවේ. ඒවට අදාළ ප්‍රධාන ඉන්පුට් ගුණ කරන්න. ඒවට අදාළ ඒවා අපි ගුණ කරන එක තමයි කරේ. මෙතනදී මේක මේකෙන් ගුණ කරා, මේක මේකෙන් ගුණ කරා. කියන්නේ මේ දෙක ගුණ කරා, මේ දෙක ගුණ කරා. මෙහිදී එක කියන එක ගන්නේ A කියලා, බිඳුව කියන එක ගන්නේ A බා කියලා. හරි, ඒකත් අපි ගත්තා. එම ලැබුණු පද එකතු කරන්න. ඊළඟට කරේ මෙතනින් එන පදේ මෙතනින් එන පදේ අරගෙන ඒ දෙක එකට එකතු කරපු එක. ඊට පස්සේ ලැබෙන්නේ අදාළ පරිපථයට අවශ්‍ය බූලියන් ප්‍රකාශනයයි. මේ බූලියන් ප්‍රකාශනය තමයි අදාළ පරිපථයට ආවේ අපට. ඊට පස්සේ පරිපථය අඳින්න තියෙන්නේ. පරිපථය අඳින එක ලේසි. දැන් මෙතන එනවා A.B කියන්නේ අනිවාර්යෙන් මෙතන ඇවිල්ලා තියෙන්න ඕනි AND ගේට් එකක්. A.B කියන්නේ AND ගේට් දෙකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අන්තිමට උත්තරේට O ගේට් එකක් තියෙන්න ඕනි. මේකෙදි වයර් යන්නේ දෙකයි. අපි වයර් දෙක මේ විදිහට දා ගන්නවා. ඊට පස්සේ මෙතනින් අපි මේක අඳින්න යන්නේ A බා එකක් එන්න ඕනේ. එතකොට A ආවා මෙතනින් ඇඳගත්තයි නොට් එකක් ගහගත්තා. එතකොට A බා. මෙතෙන් දෙද්දි A බා. ඊට පස්සේ මෙතනින් එන්න ඕනේ B බා කියන එක. මෙතනින් වයර් එකක් මෙතනින් නොට් එකක් ගහගත්තා. එතකොට B බා. දැන් මෙතෙන් යන්නේ B බා. මෙතනින් A බා, මෙතනින් B බා. ඒ දෙකේ ගුණිතය තමයි මෙතෙන් දෙන්නේ. ඒ ගුණිතය ගන්න අපි දාන්නේ AND ගේට් එක. මේක තමයි AND ගේට් එක. හරි, එතකොට එතනින් එළියට යනවා A බා ඩොට් B බා කියන එක. හරි, ඒක අපි සම්පූර්ණ කරා. ඊළඟට අපි වෙන්න මේක තමයි කරන්න යන්නේ A බා ඩොට් B බා කියන එක. මෙතන A ආවා. මෙන්න මෙතෙන් ආවනේ. මෙතෙන් මේ ගේට් එක මේ නොට් ගේට් එක පෙන්නට පස්සේ මෙතන තියෙන්නේ A බා එක. මෙහෙන් පල්ලට ගත්තා. මෙතන කවයක් වගේ දාලා හිටන් පල්ලට ගත්තා. අරගෙන දැන් මෙතෙන් දෙද්දි මේක A බා. මේ පැත්තෙන් මෙතෙන් දෙද්දි පල්ලට එනවා. මෙතන B. එතකොට මේ දෙකේ ගුණිතය මේක ඇතුලේ යනවා. එතකොට A බා ඩොට් B කියන එක තමයි මෙතෙන් එන්නේ. හරි, ඒක ඔයාලට පැහැදිලි ඇති. ඊට පස්සේ
මේ දෙකේ එකතුවක් තමයි අන්තිම උත්තරයට යන්න තියෙන්නේ. එතකොට මේ දෙකට ගහන්න වෙන්නේ එකතුවක් නම් ගහන්නේ O ගේට් එකේ. ඒතර O ගේට් එක මෙතන ගහවුවා. ගහලා තිබ්බා. එතකොට ඉන්නේ a bar dot b bar plus a bar dot b කියන එක. හරි ඔයාලට පැහැදිලි ඇති. තව එකක් බලමු. හරි මේ සතේ තව ගොඩ අදාළ පරිපතේ තමයි මේ තියෙන්නේ. හරි. මෙතන ඉන්පුට් ගාන 3යි. එතකොට වේගයේ අවස්ථා ගාන මෙන්න මේ ටික. ඔයාලට සතේ තව අඳින හැටි ඉස්සෙල්ලා කියලා දුන්නා. දැන් මේකේ ප්‍රතිදානයේ එක වෙන අවස්ථාව විතරයි ගන්නෙ. 0 මෙන්න මේකයි මේ තුන විතරක් ගත්තා. ඊට පස්සේ මේ තුන ඉස්සරහින් අපි ලියා ගන්නවා. මෙතන a bar 0 කියන්නේ a bar කියන එකට, මෙතන 1 කියන්නේ b, මෙතන 0 කියන්නේ c bar. a dot b c bar. ඉතින් මේකෙත් ඒ වගේම ලියා ගත්තා. a bar dot b c. මෙතන ලියා ගත්තා a b dot c bar. මෙන්න මේ ටික. ඊට පස්සේ මෙතන f කියලා දැම්මා. දාලා මේ තුනේ එකතුව a dot b c මේ ආකාරයට ලියා ගත්තා. එතකොට අපිට පුළුවන් මේ ආකාරයට වයර් තුනක් ගහන්න. මේ වයර් තුන මේ අතර ගැහුවත් පල්ලෙහාට ගැහුවත් කමක් නැහැ. පුළුවන් විදිහට ගහන්න. අනික මේ ගේට් වලට O ගේට් එකට O ගේට් එකට ඊට පස්සේ ආය N ගේට් එකට වයර් දෙකක් විතරක් ගහන්න පුළුවන් කියලා නීතියක් නැහැ. ඒකට වයර් ගහන්න පුළුවන් 2-3ක් ගහන්න පුළුවන්. ඒ අදාළ විදිහට පරිපතයට එන විදිහට අපිට වයර් ගාන වැඩි කරගන්න පුළුවන්. නොට් එකට නම් ගහන්න පුළුවන් එක වයර් එකක් විතරයි. හරි ඉස්සෙල්ලා වගේ මෙතන ගුණ කිරීමක් තියෙන්නේ. ගුණ කිරීමක් තියෙනකොට අනිවාර්යෙන් AND ගේට් මෙතන 3ක් තියෙන්න ඕනේ. O ගේට් එකක් තියෙන්න ඕනේ. මේ AND ගේට් 3 මෙතන O ගේට් එක. මෙතන A bar කියලා එනවා. එතකොට ඒක ආවා A bar කියලා ගත්තා මෙතන. නොට් එක ගහලා ඊට පස්සේ මෙතනින් එනවා B. හරි. මෙතනින් එනවා C bar එක. හරි. මෙතන කෑන්ඩ් එකක් හරි. මෙන්න මෙතනින් එන උත්තරේ මේ තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ ඇන්ඩ් එක ගහුවා. ඒකේ ඉන්නේ A bar. හරි. A bar කියන එකට මෙතනින් අරන් තියෙන එක අපට නම් මෙතනින් ගේට් එකක් දාලා එහෙම ගන්නත් පුළුවන්. ඊට වඩා ලේසි මෙතනින් A bar එක තියෙන හින්දා මෙතනින්ම ගන්නවා පල්ලට. A bar. ඊට පස්සේ මෙතනින් B ගන්නවා. ඊට පස්සේ C ගන්නවා. හරි. එතකොට A bar B C කියන එක මෙතන එනවා. ඊට පස්සේ ඊළඟ එකේ A ගන්නවා. ඊට පස්සේ B ගන්නවා. මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ C bar එක ගන්නවා. එතකොට C bar එකක් මෙතන ඉස්සෙල්ලා අපි අරන් තියෙද බලමු. හරි. C bar එකක් මෙතෙන් අරන් තියෙනවා. ඒ හින්දා එතනින්ම පල්ලට ගන්නවා C bar එක. එතකොට මේ තුනේ එකතුව මේ ආකාරයට දාලා පරිපතය නිර්මාණය කරනවා. මෙතන තියෙන්නේ
O gate එක. ඔයාලට දැන් පරිපත අඳින හැටි පැහැදිලි ඇති. සංඛ්‍යාවලක ඇති අවශ්‍ය සංඛ්‍යාවක් නිර්ණය කිරීම. සංඛ්‍යාවලේ ඇති විශාලම සංඛ්‍යාව ගෙන දෙකේ පාදයට හරවන්න. එවිට ලැබෙන සංඛ්‍යාංක ගණන ඩිජිට් ගණන ප්‍රධාන ගණනට සමාන වේ. ඒ කියන්නේ ඉන්පුට් ගාන ඒකේ තියෙන ගාන තමයි. උදාහරණයක් විදිහට මෙතන දෙකේ පාදයට හරවපුවාම ඕනෑම සංඛ්‍යාවක් මෙන්න මේ වගේ අංක 4ක් එනවා නම් වයර් 4ක් යන්න ඕනි. නිර්ණය කිරීමට අවශ්‍ය සංඛ්‍යාවල පමණක් ප්‍රතිදානය එක කරන්න. එක උදාහරණයක් ගත්තාම පැහැදිලි වෙයි. ලැබෙන සත්‍යතාව වග බෝලියම් සුළු නොකර පරිපතය අඳින්න. මේක පරිපත අඳිද්දී බෝලියම් සුළු කරන්නේ නැහැ. බිංදුවේ සිට 3 දක්වා ඇති සංඛ්‍යා වලකින් ඔත්තේ සංඛ්‍යා පමණක් නිර්ණය කිරීමට අවශ්‍ය පරිපතය අඳින්න. එතකොට අවශ්‍ය ඉන්පුට් ගන්න අපි හොයාගන්නේ කොහොමද? බිංදුවේ ඉඳන් 3 දක්වා. ඒ කියන්නේ බිංදුවේ ඉඳන් 3 කියන්නේ තුන්වෙනි ඉලක්කම තමයි විශාලම සංඛ්‍යාව. ඒක දෙකෙන් බෙදනවා. ඒක දෙකෙන් බෙදපුවාම අපට එනවා 1 කියලා. දෙකේ පාදෙන් ලියපුවාම එතකොට ඉන්පුට් ගාන මෙතන 2ක් වෙනවා. සංඛ්‍යාංක 2යි නම් අවශ්‍ය ඉන්පුට් ගාන 2යි. ඊට පස්සේ අපි පරිපතය අඳිනවා. බිංදුවේ ඉඳන් 3 දක්වා ඇති සංඛ්‍යාවලින් ඔත්තේ සංඛ්‍යා. එතකොට ඔත්තේ සංඛ්‍යා එන්නේ 1යි 3යි. එතකොට අපි සත්‍යතා වගුව ඉස්සලා ඇඳගෙන ඉන්න ඕනි. A කියලා A B කියලා තියෙනවා. ඉන්පුට් ගාන 2යි නම් පළවෙනි විචලනය 0.01 කියලා එනවා. දෙවෙනි විචලනය 0.1 කියලා එනවා. එතකොට මෙතන 0 1 2 3 සංඛ්‍යා ඉලක්කම් ටික 0 ඉඳන් 3 දක්වානේ අපිට කියලා තිබ්බේ. එතකොට 0 ඉඳන් 3 වෙනකන් ලිව්වා. එතකොට 1 කියලා තියෙන්නේ මෙන්න මේක. එතකොට ඒකේ බූලියන් ලියුවට පස්සේ එන්නේ අපිට A bar B ගුණ දෙයක් විදියට ලියන්න තියෙන්නේ. ඒතකොට මේක වෙනවා මෙතන ඊට පස්සේ 3 කියන ඉලක්කම ගත්තාම මෙතන A එනවා. මෙතන B එනවා. එතකොට AB. එතකොට ෆයිනල් උත්තරය එනවා F සමානයි A bar dot B plus AB. ඊට පස්සේ ඉස්සෙල්ලා වගේ අපි මෙන්න මේ ප්‍රකාශනයට අදාළ පරිපතය නිර්මාණය කරනවා. මෙන්න මේ ආකාරයට. අපි ඊළඟ එකට බලමු. මේකේ තියෙනවා බිංදුවේ ඉඳන් 7 දක්වා ඇති සංඛ්‍යා වලින් ඉරට්ට සංඛ්‍යා පමණක් නිර්ණය කිරීමට අවශ්‍ය පරිපතයක් නිර්මාණය කරන්න. අපිට එතකොට මේකේ ලොකුම සංඛ්‍යාව 7යි. 7යි කියන්නේ අපිට මෙතන යන්න වෙනවා 7 දෙකේ පාදයට හරවන්න තියෙන්නේ. එතකොට 7 දෙකෙන් බෙදපුවාම 3යි ඉතිරි 1ක්. අසාය දෙකෙන් බෙදපුවාම 1යි ඉතිරි 1ක්. එතකොට මෙන්න මෙතන සංඛ්‍යා 3ක් තියෙනවා. සංඛ්‍යා 3ක් කියන්නේ දෙකේ තුන්වෙනි පාදය කියන්නේ වයර් 3ක් ඕනි. මෙතන 1 1 1 කියලා නෙන්නේ. එතකොට වයර් 3ක් මෙතෙන් අවශ්‍යයි.
එතකොට ABC කියලා අපි ලියා ගන්නවා. ලියාගෙන සත්‍යතා වගුව අඳිනවා. මේ ආකාරයට ඇඳපු සත්‍යතා වගුව වලට පේනවා ඇති. ඊට පස්සේ මෙතන ඉරට්ට සංඛ්‍යා විතරයි අවශ්‍ය. එතකොට ඉරට්ට සංඛ්‍යාවල අවසාන ප්‍රතිදානය 1 කරනවා. මේක මේ තුන අපි 1 කරනවා. ඊට පස්සේ මෙතන ලියනවා බූලියන් එක. මෙතන A bar B C bar අර ඉස්සෙල්ලා වගේම ලියනවා. ලියලා ඉවරලා අර ඉස්සෙල්ලා වගේම පරිපථය නිර්මාණය කරනවා. මේ තුන එකට එකතු කරලා පරිපථය නිර්මාණය කරනවා. මෙතන තියෙන එක මෙන්න මේ ටික. මේක විකල්ප ක්‍රමයකුත් තියෙනවා. සත්‍යතාවක නිර්මාණය කරන්න නැතුව පහත පරිදිද අවශ්‍ය පරිපථය නිර්මාණය කරන්න පුළුවන්. මෙවිට නිර්ණය කිරීමට අවශ්‍ය සංඛ්‍යා පමණක් දෙකේ පාදයට හරවා පරිපථය නිර්මාණය කරන්න. එතකොට 0 සිට 25 දක්වා ඇති ඉලක්කම් වලින් 1 16 23 යන ඉලක්කම් පමණක් නිර්ණය කිරීමට අවශ්‍ය පරිපථය නිර්මාණය කරන්න. එතකොට 1 කියන එක 1 16 කියන එක අපි දෙකේ පාදයට හරවනවා. විසිතුන කියන එක දෙකේ පාදයට හරවනවා. එතකොට අපි මේකට විසිතුන කියන එක අපි හැරෙව්වට පස්සේ අපට එන්නේ 1.11 කියලා. එතකොට අපිට මේකට 1 2 3 4 1 2 3 4 5යි. අපිට මේකට වයර් 5ක් ගන්න වෙනවා. එතකොට මෙතන වයර් 5ක් අරගෙන මෙන්න මේ විදිහට දාලා අපිට පරිපථය නිර්මාණය කරන්න පුළුවන්.